කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, රට තුල යලිත් වතාවක් උද්ගතව පැවත පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අපිට නැවත වතාවක් හිතන්නට, ඒ වගේම පරිස්සම් වන්නට සිද්ධ වෙලා තිබෙනවා. සියලු සම්පත් වලට වඩා නිරෝගී සම්පත්තිය උතුම්නේ. ඉතින් ඒක නිසා මෙවැනි රෝගී තත්ත්වයක් සමාජගත වෙන්න පුළුවන්, යම් කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ අමතන අපිටත් තව සතියකින් මාසෙකින් එවැනි රෝගී තත්ත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙයි. අපි දන්නේ නැහැ. නමුත් අපි රෝග ලක්ෂණ සංගවාගෙන සිටින්නට හොඳ නැහැ. ඔබ දන්නවා බෞද්ධයන් හැටියට අපි දිනපතා නිතිපතා කටපාඩමින් පවා දරාගෙන ඉන්න සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. මෛත්‍රී කිරීම ගැන වදාළ ශ්‍රී මුක සම්බුද්ධ භාෂිතය අපි ඒක මෙත් පිරිතක් හැටියට භාවිතා කරනවා. එහි සඳහන් වෙනවා මෙන්න මේ වගේ හරි අපූරු මේ බණ පදයක්. නපරෝ පරන් නිකුබ්බේත. කිසිවෙක් කිසිවෙකු නොම රවටාවා. දැන් පොලිස් දෙපාර්තමේන්තුව පවසන දෙයක් තමයි රෝගීන් හැංගිලා ඉන්නවා, රෝග ලක්ෂණ Tamanට තියෙනවා කියලා ප්‍රකට කරන්නේ. මේක රටටම කරන මහා දරුණු හානියක්. ඒක නිසා ඔබට ඔබ ගැන, ඔබගේ ප්‍රියයන් ගැන, ඥාතීන් ගැන, ගම්වාසීන්, පළාත්වාසී රටවාසීන් ගැන කරුණාවක්, මෛත්‍රියක් තිබෙනවා නම් ඔබ රෝග ලක්ෂණ සංගවන්නට එපා. සංගවා ගැනීම තුළ ඔබ ඔබට විනාශයක් කරනවා වගේ මුළු මහත් රටටම කරන ජාතික අපරාධයක්. ඒක නිසා මෙවැනි මේ වසංගත තත්වයන් හමුවේදී අපිට නොසැලී සිටින්න තමයි ධර්මයක් තිබෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ උපරිමයෙන්ම මේ වෙනුවෙන් කැප වෙලා තිබෙනවා. විශේෂයෙන් පින්වත් ජනාධිපතිතුමන්. ඒක නිසා අපි ඔබව දැනුවත් කරන්නේ පරිස්සම් වෙන්න. රෝග ලක්ෂණ තිබෙයි නම් ඒ අදාළ අංශ දැනුවත් කළා ඔබ සෞඛ්‍ය සායනයක් වෙත ගිහිල්ලා ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මෙන්න මෙහෙම සෙම තිනවා, හෙම්බිරිස්සාව තිනවා, කැස්ස තිනවා, උණ ගතිය තිනවා, ඇඟපත අමාරුව තිනවා කියලා වෛද්‍යවරයාට පවසන්න. පැවසුවට පස්සේ ඔබ කොවිඩ් රෝගයේ වැළඳුණත් නොවැළඳුණත් ඒක ඔබ වෙනුවෙන් කරගන්න යහපතක් කියලා අපි මේ උදෑසනේදීම ඔබව දැනුවත් කරනවා. ඉතින් අද දවසේදීත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සජීවී වැඩසටහනක් හැටියට කතන්සු ලබතේ පඤ්ඤං. ප්‍රඥාව ලබාගන්නේ කොහොමද? ලෝකේ පුරාම තියෙන ප්‍රඥාව නේද ප්‍රශ්නේනේ. ප්‍රඥාව පරිපූර්ණත්වයටපත් වුණා නම් ඇත්තෙන්ම රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා, අරහත් උත්තමාවිය බවට පත් වෙනවා. කොහොම නමුත් අපි පියවරෙන් පියවර හෝ ඒ ප්‍රඥාව කරා යා යුතුයි. ඒක නිසා අද දවසේදීත් අපගේ ධර්ම සාකච්ඡාව වෙන්නේ සංයුක්ත නිකාය සගහත වග්ගයේ දේවතා සංයුක්තයට අයත් ජරා වග්ගයේ සඳහන් ජනේති සූත්‍ර 3 පිළිබඳව කතා කිරීමටයි. පඨම, ဒုတိ ය, තතිය ජනේති සූත්‍ර 3. ඉතින් අපි පසුගිය සඳුදා දවසේදී උදෑසන කතා කළා පඨම ජනේති සූත්‍රයේ පළවෙනි බණ පදයේ පිළිබඳව. මේ සත්‍යය උපද්දන්නේ කවුද? තණ්හාව තමයි සත්‍යය උපද්දන්නේ කියන එක අපි දිගින් දිගටම කතා කළා. ඉතින් අද ඉතිරි ධර්ම කාරණා ටික කතා කරන්නට අපගේ ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින්නේ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප හැමදෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන තරුණ යතිවර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ. පින්වත් නායක ස්වාමින් වහන්සේව අපගේ ධම්සභා මණ්ඩපයේට নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නැවතත් කොවිඩ් තත්ත්වය හිස ඔසවා තිබෙන සේයාවක් තමයි දැක ගන්න ලැබෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. පොලිස් බල ප්‍රදේශ කීපයකට ඇඳ නීතිය පනවලා තිබෙන විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ. එහෙම. ඉතින් අර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාව තමයි මුලින්ම හොයාගත්තේ ඊට. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ දිවයින පුරා පැතිරිච්ච රෝගීන් මේ අපිට මේ හම්බ වෙනවා කියලා මේ ප්‍රවෘත්ති වලින් අපිට දැනගන්නට හැකියාව ලැබුණා. ඒක නිසා අතිශය භයානක තත්ත්වයක් පවතින්නේ. ඒ කෙසේ වෙතත් අපි සදහැවතුන්ව ධර්මයෙන් දැනුවත් කිරීම තමයි වටින්නේ. ඊට අද අපි කොළඹ ප්‍රදේශයේ ගත්ත උදෑසන කාලයේ හරියට ඉරිදා උදෑසනක වගේ බොහෝම රථ වාහන සීමිතව තමයි
අපිට දැක ගන්න ලැබුණේ නිදහස් පරිසරයක් කොළඹ නගරයේ ආශ්‍රිතව පුරාවට දැක ගන්න තිබ්බා. එහෙම සමහරවිට. සමසද අපේ නිවසේ සිට අපිව නරඹන ශ්‍රවණය කරන ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාව දැනුවත් කිරීම පිණිස අපි අද කතා කරමු ස්වාමීන් වහන්සේ මේ ජනේති කියන සූත්‍ර තුනේ තවත් එක් අධ්‍යයනයක් පිළිබඳව අවසරයි. එහෙම සමහරවිට. වාසනාවන්ත පින්නතුනි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ වර්තමානයේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුළු දිවයිනම වෙනත ලංකාවම යම්කිසි තැති ගැනීමකට පත් වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. නොසිතූ දෙයක්ම සිද්ධ වෙනවා කියලා තමයි බුදුරජාණන්සේ නිරන්තරයෙන්ම අපිට දේශනා කළේ. ඉතින් ඒ නිසාම අපි කෙසේ හෝ මේ පවතින தත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන එක පැත්තකින් අපේ මේ රෝගී තත්ත්වයෙන් කය පරිස්සම් කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි අපේ හිතත් පරිස්සම් කරගන්න එක ඉතාම වැදගත්. කය පරිස්සම් කරගන්න පුළුවන් මේ ජීවිතේ. ඒකෙන් අපිට මේ ජීවිතේ යම්කිසි සැනසීමක් తాවකාලිකව උදා කරගන්න පුළුවන්. නමුත් කෙනෙක් හිත පරිස්සම් කරගත්තේ නැත්නම් සාංශාරික වශයෙන් අර මේ මෙවැනිම භයානක රෝගී තත්ත්වයන්ට ඉදිරියේදීපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි හිතේ තිබෙන කෙලෙස් ධර්මයන් දුරු කර ගැනීම සඳහා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මයේ බිඳක් තමයි අදත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කළා පඨම ජනේති සූත්‍ර දේශනාවේ සඳහන් වන එක ධර්ම කාරණාවක් පිළිබඳව ගියවර. දැන් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ අහන ප්‍රශ්නෙට ලබා දෙන පිළිතුරත් එක්ක අපි කොහොමද අපේ ජීවිතයට මේ ධර්ම කාරණා ටික එකතු කරගන්නේ? දේවතාව අහන්නේ කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාරමාපාදී කිංසු තස්ස මහභයන්ති. ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු තමයි තණ්හා ජනේති පුරිසං චිත්තමස්ස විධාවති සන්තෝ සංසාරමාපාදී දුක්ඛමස්ස මහභයන්ති. දේවතාව අහන්නේ භාග්‍යතුන් වහන්සේ කවරෙක් මේ සත්වයා උපදවලා තියනවද? මේ ලෝකෙට ජනිත කරන්නේ කවුද? ඊළඟට ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවෙනවද? නැත්නම් මේ පුජ්‍යලයාගේ මේ මිනිස්යාගේ මේ සත්වයාගේ ඒ විදිහට මොකද්ද එහාට මෙහාට ගමන් කරන්නේ? ඒ වගේම කවරෙක් සසරට පත් වෙනවද පැමිණෙනවද? කවුද මේ සංසාරයට පත් වෙන්නේ? මේ සංසාර ගමනට කවුද එකතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊළඟට කිමෙක් ඔහුට මහත් බිය උපදවනවද? ඒ සත්වයන්ට මොකද්ද ලොකුවම තියෙන බය කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි සංසාරයේ මේ සත්වයා උපද්දලා තියෙන්නේ තණ්හාව නිසා. අපි ගියවර සාකච්ඡාවේදී මේ තණ්හාව පිළිබඳව බොහොම පුළුල් ලෙස සාකච්ඡා කළා. අද අපි කතා කරන්නේ ඒ දේවතාව අහපු දෙවෙනි ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පිළිබඳව. එහෙමයි. ඒ තමයි දේවතාව අහන්නේ ඒ සත්වයාගේ මේ උපදින සත්වයාගේ එහාට මෙහාට දුවන්නේ මොකද්ද? නැත්නම් සංසාරෙත් අපි ගමන් කරන්න යමක් උදව් වෙනවනේ.
එහෙම නැත්නම් සංසාරේ මේ සත්වයා එහාට මෙහාට අරගෙන යනවනේ. ඒ නැත්නම් ඉපදිලා ඉන්න සත්වයොත් අපි එහාට මෙහාට අරගෙන යනවනේ මේ සත්වයෝ. ඉතින් මේ සත්වයා එහාට මෙහාට අරගෙන යන්නේ. අපි හිතමුකෝ මේ ශරීරය එහාට මෙහාට අරගෙන යන්නේ හිත. එතකොට බුදුරජාණන්සේ ලබා දෙන පිළිතුර තමයි චිත්තමස්ස විධාවති. හිත තමයි මේ සත්වයා එහාට මෙහාට අරගෙන යන්නේ. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ හිත ගැන. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ ඔහු තුල තිබෙන කවර දෙයක්ද එහෙමෙහි දුවන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඔහු තුල තිබෙන සිත තමයි එහා මෙහා දුවන්නේ කියලා. එහෙමයි. ගීත සාහිත්‍යයේ තියෙනවා සිත හීලා නැහැ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා. එහෙම ස්වාමීන් මම කිව්වේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තරම් සිත පිළිබඳව අවබෝධ කරපු තවත් උත්තමයෙක් නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ නමකුත් නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ සිත පිළිබඳවමයි පරිශන කළේ. එහෙමයි. උන්වහන්සේ මේ නිවන පිණිස කොච්චර හිත හදාගත්තද කියලා කියනවා නම් Taman සතු හැම දෙයක්ම අතහරපු කෙනෙක්. එහෙමයි. Taman සතු හැම දෙයක්ම අන් අයට දන් දීපු උත්තමයෙක්. එහෙමයි. Taman සතු කොච්චර දේවල් දුන්නද කියන්නේ භෞතික උපභෝග පරිභෝග හැම වස්තුවක්ම දුන්නා. එහෙමයි. සසර ගමන එනකොට උන්වහන්සේ නොදීපු දානයක් නැහැ. එහෙමයි. උන්වහන්සේ ශරීර අවයව දන් දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතෙත් දන් දුන්නානේ. එහෙමයි. ඇතැම් ජාතක කතාවල සඳහන් වෙනවනේ. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ මේ හැම කැපකිරීමක්ම කළේ හිත හදාගන්නනේ. එහෙමයි. හිත හදාගන්න කියලා හිත හදාගෙන පවතින්න නෙමෙයි. එහෙමයි. හිතේ තියෙන සියලු ක්ලේශයන් දුරු කරලා අමා මහ නිවනට පත්වන්න. එහෙමයි. හැබැයි ශ්‍රාවකයන් හිටිට අපේ අරමුණත් එහි මෙහි දුවන හිත එහාට මෙහාට දුවන්න පනින නොදී ධර්මයේ තුල দমনය කරලා හිත හදාගන්න එක. එහෙමයි. නමුත් හිත හදාගන්න මහන්සි ගත්තත් ඇතැම් විට වරින් වර මේ හිතේ චංචල ගති, චපල ගති, එහෙමයි. සෙලවෙන ගති, ඇතැම් විට දරුණු ස්වභාවයන්, එහෙමයි. සරාගික ස්වභාවයන් වරින් වර ප්‍රකට වෙනවා. එහෙමයි. ඒක තමයි මේ නොදියුණු හිතක ස්වභාවය. එහෙමයි. හිත දියුණු කරගෙන යන කෙනෙකුට උනත් එහෙම වෙන්න පුළුවන්. එහෙමයි. සමහරවිට මට මතක් වෙනවා දැන් මේ හුතුල තිබෙන සිත තමයි එහෙම දුවන්නේ කියනකොට එහෙමයි. ධම්මපදේ හරි අපූර්ව ගාතාවක්. එහෙමයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. සමනස දැන් ධම්මපදේ කියලා කියනකොටත් ඇත්තටම දැන් ධම්මපදේ චිත්ත වර්ගයේ එහෙමයි. චිත්ත වර්ගයේ සඳහන් වෙන්නේ මේ ත්‍රිපිටකයේ පුරාවටම හිතගෙන දේශනා කරපු කොටාසිනේ නේ සමහර. එහෙමයි. එහෙමයි. නැස එතකොට දැන් මෙහි අර නිදාන කතාව තමයි මේ ගාතාව නිදාන කතාව වෙන්නේ. අපි කවුරුත් දන්නවා මේගිය ස්වාමීන් වහන්සේ පිළිබඳව. එහෙම සමහර. නැස මුල් අවුරුදු 20 තුල භාගතුන් වහන්සේට ස්ත්‍රී උපස්ථායකයෙක් හිටියේ නෑනේ. එහෙමයි. මේගිය ස්වාමීන් වහන්සේ ටික කාලයක් භාගතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙලා හිටියා. දිනක් මේගිය ස්වාමීන් වහන්සේ උදෑසන කාලෙක පිණ්ඩපාත යනකොට කිමිකාලා කියන නදිය අසබඩින් උන්වහන්සේ පිණ්ඩපාත චාරිකා වැඩියා. එහෙම. ඒතර කිමිකාලා නදිය අසබඩම තියෙනවා මේ සුන්දර අඹ උයනක්. එහෙම. අඹ වනයක්. එහෙම. කියන්නේ ඒ වනයේ පුරාවටම තියෙන අඹ ගස්. එහෙම. එතකොට එක පාරටම හිතුණා මේගිය ස්වාමීන් වහන්සේට ෂෝක් වතුර ටික. එහෙම. සුදු වැලි තලාව. ඒ වගේම මේ අඹ ගස් සෙවන බණ භාවනා කරන කෙනෙකුට නම් මෙතන හොඳම තැනක්. එහෙම. ඈ කියාපු තැන. එහෙම. භාගතුන් වහන්සේගෙන් ගිහිල්ලා අවසර අරගෙන එන්න ඕනේ මෙතන භාවනා කරන්න. එහෙම. මේ වගේ සුන්දර තැනක් භාවනා කරන්න කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැහැ. එහෙම. පිණ්ඩපාතේ ගිහිල්ලා ඉක්මනින්ම භාගතුන් වහන්සේගෙන් ගිහිල්ලා අවසර ගන්නවා ස්වාමීනි. ෂෝක් තැනක් තියෙනවා භාවනා කරන්න. එහෙම. කිමිකාලා නදිය ළඟ සුදු වැලි තලාව අඹ ගස් සෙවන හරිම සුන්දරයි ස්වාමීනි. එහෙම. මම යන්නද ස්වාමීනි? එහෙම. එතන භාවනා කරන්න හරි ෂෝක් කියලා දැන් වර්ණනා කළා. එහෙම. එතකොට දැන් භාගතුන් වහන්සේ තමන් ඉදිරියට එන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම දන්නවනේ. එහෙම. හිතේ ස්වභාවය දන්නවනේ. එහෙම. භාගතුන් වහන්සේ පැවසුව ස්වාමීන් වහන්සේ මේ ගිය ඇයි කලබල? හදිස්සි වෙන්න එපා. එහෙම. මේ හිත මේ කලබලෙන් හදන්න පුළුවන් හිතක් නෙමෙයි. එහෙම. ඒක නිසා දැන් මටත් උපස්ථායකයෙක් නැහැනේ. එහෙම. දැන් ඔබ මේ දිනවල මට උපස්ථාන කරමින් ඉන්නේ. එහෙම. පින්ඩස් කරමින්. එහෙම.
ඒ නිසා කලබල වෙන්න එපා. අනේ ස්වාමීනි. භාගතුන් වහන්සේලාන් හිත හදාගෙන ඉවරයි. එහෙම. මට තවයි මේ හිතේ හදන්න කොච්චර දේවල් තියෙනවද? එහෙම. ඒ නිසා අනේ ස්වාමීනි. භාගතුන් වහන්සේලාන් ඉතින් අමුතුවෙන් නිවන පිණිසයි කියලා කරන්න දෙයක් නැහැ. එහෙම. මට එහෙමද? මට කොච්චර දේවල් මේ හිතේ තියෙනවද දුරු කරගන්න. හිත හදාගන්න. එහෙම. අනේ ස්වාමීනි කියලා පෙරැත්ත කළා. එහෙම. දෙතුන් වතාවක් පෙරැත්ත කරනකොට භාගතුන් පැවසුවා මේ ගිය එහෙනම් තවත් භික්ෂුවක් එනකන් ඉන්න. එහෙම. තවත් කල්යාණ මිත්‍රෙක් සමග යන්න. තනියෙන් යනවට වඩා ඒක හොඳයි. එහෙම. අනේ ස්වාමීනි. එතන හුදකලා භාවනා කරන කෙනෙකුට සුපිරි තැන කියලා කිව්වා. එහෙම. අනේ ස්වාමීනි මම යන්නම් කියලා කිව්වා. ඒතර භාගතුන්ස පවසනවා ඔව් ඉතින් නිවන් දකින්න නෙමෙයි යන්න අවසර ගන්න. එහෙනම් ඉතින් මම මොනවා කියන්නද? එහෙම. හා කිව්වා. එහෙම. එහෙනම් ඔබට අවසර ලැබෙනවා භික්ෂුව කිව්වා. එහෙම. අර කෝඩුවෙන් අතහැරපු කුරුල්ලා වගේ ඉක්මනින්ම ගියා. එහෙම. ගිහිල්ලා දැන් හරි ආසයි. දැන් වතුර ටික නිල් කැටේට සුදු වැලි තලාව. එහෙම. ඒ වගේ අර අඹ වනය. එහෙම. හොඳ රුක් සෙවණක් බලලා නිසීදනේ එළල සොන්නස වාඩි වුණා. එහෙම. පළඟ බැඳගෙන වාඩි වෙලා දැන් ඔන්න S2 පියාගත්තා. එහෙම. S2 පියාගෙන භාවන අරමුණ හිතට ගන්නකොටම ස්වාමින් වහන්සේ හරි පුදුමයි කියන්නේ කොහෙද නැති ඊට පෙර නොතිබ්බ ලොකු කාම 1000ක් එහෙම. කාම ඡන්දයක් කාම අරමුණු මේගී ස්වාමීන් වහන්සේගේ හිත වෙලා ගත්තා. එහෙම. දැන් මේගී ස්වාමීන් වහන්සේ කාම අරමුණු දුරු කරන්න හදනකොට හිත ගැටෙනවා. එහෙම. ව්‍යාපාදේ එනවා. එහෙම. දැන් රාගයේ දේශයේ මුල රාගයේ දේශයේ තුල මේගී ස්වාමීන් වහන්සේ දෝලණය වුණා. එහෙම. මේගී ස්වාමීන් වහන්සේ මෙහෙම හිතනවා. හරි පුදුමයි. මම භාගතුන් වහන්සේගෙන් අවසර අරගෙන මෙතනට ආවේ කොච්චර සද්ධාවෙන්ද? එහෙම. නමුත් මොකද මේ හිත මට හදාගන්න බැරි? දැන් මේ කාමරාගයේ හිතට ඇවිල්ලානේ. අරමුණේ හිත ගැටෙනවානේ. මං සද්ධා වෙන්නේ මහණෝනේ. එහෙම. මම වගේ සද්ධායෙන් මහණෙච්ච කුල පුත්‍රයෙකුට මේ වගේ සිතිවිලි එන එක හොඳ නෑනේ. කියලා දැන් ඔන්න හිත ගැටෙනවා. එහෙම. කලකිරීමටපත් වුණා. එහෙම. භාවනාව කරගෙන බැරි වුණා නිසීදනේ අකුල ගත්තා ආපහු කුරුල්ලා ගිය පයින්ම ආපහු ඇවිල්ලා භාගතුන් වහන්සේට පවසනවා ස්වාමීනි. හරි පුදුමයිනේ මේ හිත. මම බණ භාවනා කරන්න නිසීදනේ ඉලලා වාඩි වුණා විතරයි ස්වාමීනි නීවරණ වලින් මගේ හිත ඇවිස්සුණානේ. එහෙම. ඒලයි භාගතුන් වහන්සේ හරි අපූර්ව ගාතාවක් දේශනා කරනවා. එහෙම. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි උසුකාරෝ තේජනං කියලා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. අපි මේ ගාතාව ගැන ටිකක් කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒ කියන්නේ හිතේ ස්වභාවය තමයි පන්දනං. එහෙම. මේ හිත ඉක්මනටම කඩා වැටෙනවා. හිතේ වහා සැලෙයි. එහෙම. වහා සැලෙන හිත පන්දනං. චපලං ස්ථිර අරමුණක හිත පිහිටන්නේ. එහෙම. දුරක්ඛං ආරක්ෂා කරන්න අමාරුයි. අමාරුයි. දුන්නිවාරයන් වරදින් වැළැක්වීම අපහසුයි. එහෙම. නමුත් උජුං කරෝති මේදාවි. එවැනි සිත බුද්ධිමත් කෙනා විසින් ප්‍රඥාවන්තයා විසින් ඍජු කරනවා. එහෙම. උසුකාරෝ තේජනං මේ ඊතල හදන හී වඩුවා ඊතල කෙලින් කරනවා වගේ කියලා භාගතුන් වහන්සේ මේ ගාථාව වදාළ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. මේ හිතක හැටි. එහෙම. එහිමේ දුවන්නේ එහෙනම් මොකද්ද සංස හිත? එහෙම සම්මාස. එහෙමයි. දැන් ඒකට ඒ ගාථා රත්නයටත් අනුව ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම කියවෙන්නේ මේ හිතේ ස්වභාවය ගැන. එහෙමයි. නේද? එහෙමයි. අපි උපමාවෙම ගත්තොත් එහෙම බුදුරජාණන්සේ උපමාව තමයි දැන් හී වඩුවෙක් දුනු හදන කෙනෙක් දුනු වඩුවා ඇදේට තියනව වෙන්න පුළුවන්. ඒ වගේම යම් තරමකින් තනින් තන ගැටිති තියනව වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මුලින් ගැටිති තියනව වෙන්න පුළුවන්. අගින් ගැටිති තියනව වෙන්න පුළුවන්. ඒ වගේ ඒ තියෙන අර ලී කෝටුව අරගෙන මේක මොකද කරන්නේ? එක එක ප්‍රමාණයේ දුනු සකස් කරනවා. එහෙමයි. එතකොට උජුං කරෝති මේදාවේ ප්‍රඥාවන්තයා කරන්නේ මේ හිත ඍජු භාවයට පත් කරන්න. එතකොට හිත ඍජු භාවයට පත් කළ යුතුයි. දැන් එතෙන්දී බැලුවොත් එහෙම මේ අර හිතේ ස්වභාවය එක එක විදිහට වක්‍රාකාරව තැන් වලට ගමන් කරන එක හිතේ ස්වභාවය නේ ස්වාමීනි. පන්දනං චපලං චිත්තංනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ හිත කොහොමද හරියට නිවැරදි කරගන්නේ? ඒ නිවැරදි කර ගැනීම සඳහා තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව දේශනා කළේ. පැහැදිලිවම.
නේද? එහෙමයි. එතකොට සතර සතිපට්ඨානයෙන් කෙලින්ම හිත අපිට බහින්න පුළුවන්, බැස ගන්න පුළුවන් කායානුපස්සනාවට. කෙලින්ම බැස ගන්න පුළුවන් වේදනානුපස්සනාවට. එතකොට කෙලින්ම බැස ගන්න පුළුවන් කෙලින්ම චිත්තානුපස්සනාවට. නේද? ඊළඟට කෙලින්ම බැස ගන්න පුළුවන් ධම්මානුපස්සනාවට. එතකොට වීරිය වඩන කෙනෙකුට ධර්ම මාර්ගයේ ගමන් කරනකොට එහෙම නැත්නම් හිත හදන්න උත්සාහ කරන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ සතර සතිපට්ඨානෙන් එක ඒ විදිහට සතිපට්ඨානෙන් එකකට බැසගෙන ඒ අනුව ගමන් කරලා ඒ විදිහට හිතේ ස්වභාවය තේරුම් අරගෙන අවබෝධ කරගන්නේ සම්මත. එහෙමයි ස්වාමීනි. දැන් අපි ගත්තොත් එහෙම චිත්තානුපස්සනාවේ කොටස් 16ක් තියෙනවා. එහෙමයි. 16 ආකාරයකට මේ හිතේ ස්වභාවය දකින්න කියලා බුදුරජාණන් දේශනා කළේ. අපි ගැලුවොත් එහෙම මේ ඒ විදිහට හිතේ ස්වභාවය දකින්නේ නැති නිසානේ සාමාන්‍යයෙන් හිතින් වැරදි වෙන්නේ. හිත දිහා දකින්න නැති නිසානේ. සාමාන්‍යයෙන් අපි කය දිහා බැලුවට අපි ගොඩාක් වෙලාවට මේ කය පිරියම් කිරීම සිද්ධ කළාට හිත දිහා බලන්න වෙලාවක් නැහැ. නේද? හිත දිහා බලන්න උවමනාවක් නැහැ. පුහුණු වෙලා නැහැ. එතකොට කය දිහා බලන්න ඕන තරම් පුරුදු වෙලා තියෙනවා. නේ ස්වාමීනි. දැන් අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා සම්පූර්ණ මේ ශරීරයේ එහෙමයි. ස්වභාවයන් අපිට ඕන විදිහට අපි වෙනස් කර ගන්න ඕනේ. ලස්සන කර ගන්න ඕනේ. එහෙමයි. නේද? තමන්ට ප්‍රියමනාප වෙන විදිහට සහ අන් අයගේ ප්‍රියමනාප ස්වභාවය ඇති කර ගැනීම සඳහා අපි මේ කයේ ස්වභාවය අපි හදා ගන්නවා. එහෙමයි. හිතේ ස්වභාවය තමන්ට ප්‍රියමනාප වෙන විදිහටත් අනුන්ට ප්‍රියමනාප වෙන විදිහටත් මේ හිත සකස් කර ගැනීම ඉතාම වැදගත් නේ. එහෙමයි. නේද? දැන් බලන්න ඕනේ මේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් එක්ක එහෙම නැත්නම් තමාගේ හිතේ තියෙන කෙලෙස්ම කියලා මතක කරමුකෝ අපි. හිතේ තියෙන සිතිවිලිත් එක්ක හිතේ පහළ වෙන මේ සිතිවිලිත් එක්ක තමන්ට පුළුවන් ද සතුට පොදව ගන්න. සතුටක් ඇති කර ගන්න පුළුවන්ද? ඒ සතුට කොයිතරම් මේ ධර්මානුකූලව යථාර්ථවාදීද? ඒ යථාර්ථවාදී ස්වභාවයට හිත අරගෙන යන එක තමයි හිත ගැඹුරට අරගෙන යන විදිහ තමයි සරාගං වා චිත්තං කියලා තැන ඉඳලා විමුක්ත චිතට නේද? මිදුණු සිතට එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් මිදුණු අවස්ථාව දක්වා මේ හිත අරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. අරිහත්ත්වයේ දක්වා අරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ හිතේ ස්වභාවය පිළිබඳව අපි තවදුරටත් මේ ධම්මපදයේ ඔස්සේම කතා කර ස්වාමීන් වහන්සේ මේගී ස්වාමීන් වහන්සේටම භාගතුන් වහන්සේ තවත් ගාතාවක් වදාරනවා. එහෙම ස්වාමීන් වහන්සේ. අර සිද්ධියෙන් පස්සේ. එහෙම. පවසන මේ වාරි ජෝව තලේ කිත්තෝ ඕකමෝකතෝ ඔබතෝ. එහෙම. පරිපන්දති දංචිත්ත මාර්දෙයම් පහත වේ. එහෙම. භාගතුන් වදාරන්නේ වතුරෙන් ගොඩරගත්ත මාළුවෙක් වගේ මේ හිත දඟලනවා කියනවා. බලනු ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි ඇතැම් විට දැන් ඔය මාළු ඇති කරන අය මාළු ටැංකිය අස් කරනවානේ. එහෙමයි. ඒතර දැලට හරි කොහොම හරි අතින් හරි මාළුවා වල්ලනවා. එහෙමයි. එතකොට මාළුවා වතුරේ ඉඳලා එළියට පනිනවා. එහෙමයි. එළියට පැන්නාම මාළුවා මෙන්න මෙහෙම වරල් එක ගැහෙනවා. එහෙමයි. ගැහෙනකොට හරි අපහසුයෙන් ඉන්නේ. අපහසුයෙන් එහෙමයි. මේ හිතත් ඒ වගේ කියනවා. එහෙමයි. මාළුවෙක් ගැහෙනවා වගේ කියනවා. වතුරෙන් එළියට පැනගත්ත මාළු ටැංකියෙන් එළියට පැනගත්ත කියන්නේ මාළුවා වගේ තමයි කියන මේ හිතේ ස්වභාවය. එහෙම සම්මත. වාරි ජෝව තලයේ කිත්තු. භාගතුන් දේශනා කරනවා මේ හිත අරමුණක් පාසා දඟලනවා. අරමුණක් පාසා මේ හිතේ ස්වභාවය තමයි මේ සැලෙන බව. එහෙම. ඒ වගේම සංස උන්වහන්සේ දේශනා කරනවා මේ බඳු සැලෙන සිතකින් යුක්ත නිසා සකස් වෙලා තියෙන මේ මාරගුල දුරු කරන්න ඕනේ කියනවා. අහුවුනොත් අහුවෙන්නේ හිතටමයි කියනවා. එහෙම. වෙන දෙයකට නෙමෙයි කියනවා. එහෙම. හිතට එන අරමුණක් ඔස්සේමයි කියනවා අපි අහුවෙලා යන්නේ. එහෙම. කොච්චර ඇත්ත කතාවද ස්වාමීන් වහන්සේ? එහෙම සම්මත. පොඩි කාලේ පොඩි සෙල්ලම් බඩු හොයනවා. මේ හිත විසින්. ඒ දරුවාම තරුණියක් වෙලා ආදරේ හොයනවා. එහෙම. ඒ කෙනාම මැදි වයසට ආවට පස්සේ ඉඩම් හොයනවා. එහෙම. ගෙවල් හොයනවා. වාහන හොයනවා. අවශේෂ කාම සම්පත් හොයනවා. එහෙම. අන්තිමට ඒ කෙනාම ස්වාමීන් වහන්සේ වියපත් වුණාට පස්සේ තවත් දෙයක් හොයනවා. මෙලොවින් පරලොවට යද්දි අනේ හොඳ තැනක උපදීද කියලා ඒකත් හොයනවා. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. ඇතැම් විට මේ හිත නිසා බියටපත් වෙලත් ඉන්නවා. මං පින්දහම් කොච්චර රැස් කරගත්තත් මගේ අවසාන සිත එහෙම කිලටු වෙයිද මේ දුර්වර්ණ වෙයිද නරක වෙයිද මට දුගතියක උපදින්න වෙයිද කියලත්
බොහෝ දෙනෙක් දීරාන්තභාවයකින් තමයි පෙළෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. තමයි හිතේ ස්වභාවය. එහෙම. එතකොට විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ වාරිජෝව තලයකිත් ඕනේ. එතකොට දැන් මේ උපමාව ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ එක එක පුද්ගලයා දිහා බලලා මේ දේශනා කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ඒ උපමා බුදුරජාණන්සේ කෙනෙකුගේ අවබෝධය ඇති කර ගැනීම සඳහා යොදා ගන්න උපමා ගැන ගත්තොත් එහෙම ඒ පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් තමයි උපමා අරගන්නේ. අපි ගත්තොත් එහෙම දැන් සමහර වෙලාවට මේ ගිය හාමුදුරුවන්ට මේ ගිය ස්වාමීන් වහන්සේට මේ උපමාව දේශනා කරන්න නැත්තේ සංසාරේ පිළිබඳව බුදුරජාණන්සේ බලලා නේද? ඉන්ද්‍රිය ධර්ම බලලා. ඉන්ද්‍රිය ධර්ම බලලා. ඒතර ඉන්ද්‍රිය ධර්ම බලලා කියලා කිව්වහම දැන් සාංශාරික වශයෙන් යම් කිසි අපි හිතමු මාළුවෙක්ම වෙලා හිටියා කියලා ස්වාමීන් වහන්සේ නේද? මාළුවෙක්ම වෙලා හිටපු ආත්මභාවය කොච්චර තියෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම. නේද? ආන්නේ වගේ තත්ත්වයක් තිබියදී ඉතින් මේ වගේ උපමාවක් දේශනා කරනකොට හොඳට දැනෙනවා. කියන්නේ සසරටම ගමන් කරනවා නේද? එහෙමයි. සසර ආපස්සට ගමන් කරනවා. අනික මේ ධර්මයේ කියලා දෙන්නේ බුදු කෙනෙක්නේ. බුදු කෙනෙක්නේ ස්වාමීන් ඒක වහන්සේ. සුවිශේෂීනේ. සුවිශේෂීනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ආන්නේ වගේ දැන් අපිටත් යමක් අවබෝධ කර ගැනීම සඳහා යම්කිසි අත්දැකීමක් අවශ්‍යයි. නේද? ඒ අත්දැකීම ලබන්නට අපිත් එක්ක එකතු වෙන අය. දැන් අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාවේදී අපිට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සරාගං වා චිත්තන්ති පජානාති කියලානේ නේද? ඒතර සරාගසිත දැනගන්න කියලානේ. ඊළඟට විතරාගසිත දැනගන්න කියලානේ. එතකොට අපි ගත්තොත් එහෙම අපි අපේ ජීවිතයේ රාගය උපදින්නට අපිත් එක්ක එකතු වෙච්ච අය. ඊළඟට අපි දකින අරමුණුත් එක්ක අපි ආශ්‍රය නිශ්‍රය කරන අයත් එක්ක අපිට රාගය උපදීම සඳහා එකතු වෙන යම්කිසි පුද්ගලයෝ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමනේ ස්වාමීන් වහන්සේ නේද? ඒතර සමහර වෙලාවට මේ අපි ඒ අය හොයාගෙන යනවා, සමහරවිට ඒ අය අපිව හොයාගෙන යනවා. එහෙමනේ තියෙන්නේ රාගය කියන ස්වභාවයත් එක්ක නේද? අර කාන්දම වගේ ස්වාමීන් වහන්සේ. ගුරුත්වයක් තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් මේ පැමිණීම ඇත්තට මේ සාංශාරික වශයෙන් පැමිණෙන ස්වභාවයක්. ඉතින් ඒක තමයි උපමාවට ගන්නට ඕනේ. ඒක තමයි උදාහරණයට ගන්නට ඕනේ. ඒක තමයි අත්දැකීමක් බවට පත් කර ගන්න ඕනේ. එහෙමයි. නේද? ඊළඟට එහෙම උදාහරණයකට ගත්තට පස්සේ දැන් ඒත් එක්කම බුදුරජාණන් දේශනා කරනවා දැන් සරාග සිතක් ඇති වෙන්න හේතුව ඒ විදිහට කාම සම්පත් පිළිබඳව ප්‍රසාදයෙන් බලන එක. නේද? අපි ගත්තොත් එහෙම මේකට කියනවා මේ ඉෂ්ඨ ධාතුව කියලා. ඉෂ්ඨ ධාතුවත් එක්ක බලන එක. එහෙම නැත්නම් අපි ඒ රූපයක් දිහා බලනකොට රාගසිතක් පහළ වෙන විදිහට පහළ වෙන ආකාරයට බලන එක. අහන එක. නේද? රස ගන්ධ සුවඳ ආග්‍රහණ එක. මේ ඉන්ද්‍රියන් එක්ක කොහොමද මේ රාගය හටගන්නේ කියලා කියන එක. ඉතින් ඒත් එක්ක බුදුරජාණන් දේශනා කළානේ මේ රාගය නැති කර ගැනීම සඳහාත් යම්කිසි භාවනාව පුරුදු කරන්න කියලා. එහෙම නැත්නම් අරමුණක් ගන්න කියලා බුදුරජාණන් දේශනා කළානේ. ඒකත් මේ හිතේ ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒක මේ හිතේ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා බුදුරජාණන් දේශනා කළේ. අපි ගත්තොත් එහෙම සරාගසිතක් හටගත්තොත් එහෙම බුදුරජාණන් දේශනා කළා අනිශ්ච ධාතුව මෙනෙහි කරන්න කියලා. නේද? අනිශ්ච ධාතුව කියලා කියන්නේ යම් ආකාරයකින් මේ පිළිකුල් ස්වභාවය දකින්න කියලා. තවත් පැත්තකින් දේශනා කළා මේ පිළිකුල් භාවනාව කෙනෙකුට අත්හැරුණොත් එහෙම නිවන අත්හැරුණා වගේ කියලා. එහෙමයි. නේද? පැහැදිලිවම. පිළිකුල් භාවනාව අත්හැරුණොත් කෙනෙකුට නිවන අත්හැරුණා වෙනවා. එතකොට සෝහන් ආදී මාර්ගඵල උදා කර ගැනීම සඳහා හැම මාර්ගඵලයක්ම සම්පූර්ණ කරන අවස්ථාවේදී එහෙම නැත්නම් මාර්ගඵලයටපත් වෙන අවස්ථාවේදී අපි අර ඉෂ්ඨ ධාතුවත් අනිෂ්ඨ ධාතුවත් දෙකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නගනවනේ නේද? ඉතින් ඒ නිසා අපි පුරුදු පුහුණු කළ යුත්තේ ඉෂ්ඨ ධාතුව වගේම ලස්සනයි කියලා කියන ස්වභාවය වගේම ඒත් එකම තියෙන ඒ හැම වස්තුවකම තියෙන ඒ විදිහට අසුභ ස්වභාවය දකින්න එක. දැන් අපි ගත්තොත් එහෙම
කෙස්ලොම් නියදත්ත ආදී දෙතිස් කුණපයන්ගෙන් හටගත්තා වූ මේ ශරීරය පිළිකුල්ය, දුගන්ධය, අසුභය, අසාරය කියලා හිතන්න පුළුවන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ යටත් කියලා. එහෙමයි. දකින්න පුළුවන් නම් අන්න එතින්දි තමයි අර විතරාග සිත පහළ වෙන්නේ. එහෙමයි. නේ ස්වාමීනි. ඒ වගේම දැන් රාගය කියන එකත් ස්වාමීන් වහන්සේ ස්ථිර දෙයක් නෙමෙයිනේ. එහෙමයි. නිත්‍ය දෙයක් නෙමෙයි. එහෙමයි. රාගය කියන එකත් අනිත්‍ය දෙයක්. එහෙමයි. දැන් කාලෙකදී අපිට රාගයක් ඇති වෙච්ච දෙයකට කාලෙකදී අපිට විරාගීව ඉන්න පුළුවන් අවස්ථා තිබෙනවා. එහෙමයි. මට මතක් වෙනවා සංස පණ්ඩිත් අමරදේවියන්ගේ අර පෙර දිනේක මා පෙම් කළ යුවතිය කියන සින්දුවේදී හරි අපූර්ව මේ පදයක් මට නිකන් මතක් වුණා. නුරාව වෙනුවට ඉඳුනිල් දෙන යන දයාව වැහෙනවා. තරුණ කාලේ ඔයාට මම ආදරය කරනකොට ඔයා තුල මම නුරාවක් දැක්කා. එහෙමයි. ඔයාම රාගසිතින් බැඳිලා හිටියා. නමුත් දැන් ඔයා අම්මා කෙනෙක් වෙලා දරුවා නලවනකොට දැන් ඔබෙන් ඊ රාගය මට නුරාව කියලා කියන්නේ අනුරාගය කියලා කියන එක. එහෙමයි. දැන් කලින් ඔයා මට සරාගිව බැඳිලා හිටියා පෙම් කරන කාලේ යුවතියක් හැටියට. නමුත් දැන් ඔයා වෙනින් කෙනෙක්ව විවාහ වෙලා ඒ විවාහෙන් දරුවෙක් ලැබිලා ඒ දරුවව නලවනකොට මට ඔයාගේ අර පෙර දැක්ක තරුණ කාලේ දැක්ක ඒ සරාගයේ නුරාව නැහැ. දයාව තමයි මට පේන්නේ. හරි අපූර්වට අපිට ඒක විස්තර කරනවා ස්වාමීනි. එතකොට මේ දැන් කාලෙකදී අපි රාගෙන් බැඳිලා ඉන්න දෙයක් ගැන තවත් කාලයක් යනකොට අපිට මධ්‍යස්තව හිතන්නත් පුළුවන්. ඇතැම් විට මෙහෙම දෙයකට මෙහෙම කෙනෙකුටම රාගයෙන් බැඳිලා හිටියද කියලාත් ඇතැම් කෙනෙකුට හිතෙන්න කියන්නේ නිකන් hina යන්නත් පුළුවන්. අනේ මම මෙහෙම දෙයකට රාගයෙන් බැඳිලා හිටියේ මෙහෙම කෙනෙකුටනේ. කියලා එහෙම හිතෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. හිතේ ස්වභාවය. එහෙම ස්වාමීන්. දැන් ඒක ඇත්තටම මේ ලාබාලද එහෙම නැත්නම් තරුණද වැඩි හිටියද කියලා නෑනේ ස්වාමීන් වහන්සේ. රාගසිත කියලා කියන එකට නේද? දැන් සමහරලාට මේ වියපත් ශරීරයක් වෙන්න පුළුවන්. නේ? එතකොට ඒ වියපත් බව පවා එතකොට වියපත් ශාරීරිය තුල තියෙන ස්වභාවය නෙමෙයි ඇත්තට මේ හිතේ තියෙන සරාගේ සංකල්පය තමයි ඒකට බලපාන්නේ. එහෙමයි. නේද? සරාගේ සංකල්පයෙන් බැලුවොත් තමයි ඒ විදිහට ලාබාල වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්. ඒ ශරීරය හෝ ඒ වගේ මේ රූපය දැක්කට පස්සේ යම්කිසි සරාගේ සිතක් පහළ වෙන්න හේතු වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතෙන් මේ ස්වාමීන් මේ මට මතකයි විනය පිටකේ තියෙනවා එක්තරා භික්ෂුවක් ස්වාමීන් වහන්සේ එක්තරා කාන්තාවක් පිළිබඳව කාමකෝ සරාගීව චිත්ත සංකල්පනා පවත්ව හිටියා. එහෙමයි. මේ භික්ෂුවට ඒ ගමෙන් ඈත පළාතකට යන්න වුණා තවත් ආරණ්‍යයකට. එහෙමයි. ඒ ආරණ්‍යට ගිහිල්ලා භික්ෂුව ගොඩක් කල් ගිහිල්ලා එනකොට නැවතත් අර හිටපු පළාතටම අර කලින් අර තමන් සරාගීව හිතාගෙන හිටපු ඒ කාන්තාව අභාවයටපත් වෙලා. එහෙමයි. මරණයටපත් වෙලා. එහෙමයි. සහන කොහෙද ඒ අවසාන කටයුතු කරේ? එතනටවත් මට යන්න ඕන කියලා තොරතුරු හොයාගෙන යනකොට ඇත්තටම ඒ කාලේ අමුසෝන්නේ තිබිසන්ස අද වගේ ආදාහණය බොමු දාණය නෙමෙයිනේ. නෑනේ. එතකොට ඒ කාන්තාවගේ ඇටසැකිලි ටික තිබ්බා කියනවා ඉතුරු වෙලා. එහෙමයි. ඒ ඇටසැකිලි ටික දැකලා රාගය ඇති වුණා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඒ සාමාන්‍යයෙන් අට්ටික සංඥාව කියලා කියන්නේ ගැඹුරු විදර්ශනා භාවනාවක්. සමතෙත් වැඩෙන භාවනාවක්. නමුත් සරාගී බව කියන එක අර ඇටසැකිලි ටික දැකලා ඇති වුණා නම් එහෙමයි. හිතාගන්නකො ස්වාමීන් වහන්සේ මේ රාගය කියන එක කොයිතරම් මේ ඇට මිදුළු දක්වා කාවැදලා තියෙන දෙයක්ද කියලා. එහෙම ස්වාමීන්. නැස ධම්මපදයේ මෙන්න මෙහෙම ගාතාවකුත් තියෙනවා. එහෙමයි. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං. හරි අපූර්ව අර්ථයක් තියෙනවා. මේ සඳහන් කරනවා මේ සිත කියන්නේ නිග්‍රහ කරලා দমনය කරන්න අමාරු දෙයක්. එහෙමයි. ඒ කියන්නේ අපි අනුන්ට නිନ୍ଦා පහස් කළා මානසිකව වැට්ටුවට තමන්ගේ හිතට නිග්‍රහ කරලා වටන්න බෑ කියනවා. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ හිත පුරුදුලා තියෙන වර්ධි කර කර සතුටු වෙන්න. එහෙමයි. අකුසලයෙන් සතුටු වෙන්න. එහෙමයි. පව්කම් වලින් සතුටු වෙන්න. එහෙමයි. ඒතර මේ හිත කියලා කියන්නේ නිග්‍රහ කළ দমনය කරන අමාරු දෙයක්. ගොඩක් අය එහෙම කරනවා නේ ස්වාමීන් වහන්සේ. කරනවා. එහෙමයි. ඒ කියන්නේ පසුතැවීමකදී හරි නේද? ඒක පසු යම් කිසි විදිහකින් මම මේ වගේ දෙයකට වැටුණා නේද කියලා තමන්ට නිග්‍රහ කරන අවස්ථාව තමන්ට තමන් චෝදනා කරගන්න. චෝදනා කරන ගන්නවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. නමුත් ඒ චෝදනා කළත් එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. චෝදනා කළත් ඒකෙන් මිදෙන්න බෑ කියලා කියනවා. එහෙමයි. ඒ කියන්නේ නිග්‍රහ කළාට මේ හිත ලේසියෙන් පාඩම් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ. මේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ ආස කරන දෙයට මැදිලා යනවා. යත්ත කාම නිපාතිනෝ. සිතට අපි නිග්‍රහ කළාට ඔබ මේ වරද කළා ඔබ මේ වරද කරනවා ඔබ මේ වරද බැඳිලා ඉන්නවා කියලා
නමුත් ඒ නිന്ദා පහස කරන වෙලාවට මේක නැතුව ඉන්නවා. එහෙමයි. හිතේ හැටි, තමන්ගේ හිතේ හැටි. එහෙමයි. නමුත් ආයිමත් ආස කරන දෙයටම කැරකිලා යනවා කියනවා. එහෙමයි. ආස කරන දේම ගිහිල්ලා ආස කරන දේටම වෙලෙනවා, බැඳෙනවා කියනවා. එහෙමයි. යත්ත කාම නිපාතිනෝ. චිත්තස්ස දමතෝ සාදු. නමුත් එබඳු හිත යම් කෙනෙක් দমনය කරගන්නවා නම් ඒක කොයිතරම් හොඳයිද? චිත්තස්ස දමතෝ සාදු. එබඳු සිතක් দমনය කර ගැනීම කොච්චර හොඳද? චිත්තං දන්තං සුඛවහං. দমনය කරපු සිත තමයි කියනවා සැප එලවන්නේ. සැපගෙන දෙන්නේ. එහෙම සම්මත. භාගතුන්සේගේ අවබෝධය. එහෙම සම්මත. දැන් අර සමනස්සේ කලින් උපමාවක් මතක් කළානේ උදාහරණයක් කියන්නේ අර විනය පිටකයට අනුව උදාහරණයක්. එහෙමයි. එක්තරා ඒ භික්ෂුවකට වුණ සිදුවීම ඒ කියන්නේ ඇට සැකිලි ටික දැකලා පවා රාගසිතක් පහළ වුණා කියලා කියන එක. එහෙමයි. ඒ වගේ ලංකාවේ සිදුවිච්ච සිදුවීමක් ස්වාමීන් වහන්සේ අර මම කලින් මතක් කරලා තියෙන ඇත්තටම මේ බැමිණි ඉතිහාසයේ කාලේ එහෙමයි. බැමිණි ඉතිහාසයේ කාලේ දැන් අවුරුදු ගණනාවක් අවුරුදු 12ක් විතර නේ ස්වාමීන් වහන්සේ. අවුරුදු 12ක් විතර වර්ෂාව නැති වෙච්ච අවස්ථාවක විශාල ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් මේ ඉන්දියාවට වැඩම කළා. ලංකාවේ වාසය කරන්න බැරි නිසා දඹදිවට වැඩම කළා. ඒ දඹදිවට වැඩම කරපු වෙලාවේ මෙහෙදි සිදුවිච්ච සිදුවීමක්. කියන්නේ මෙහෙදි සිදුවිච්ච සිදුවීමක් ඒ ස්වාමීන් වහන්සේ බොහොම පුංචි කාලේ දැන් ඒ විශේෂයෙන්ම අවුරුදු ගිහිල්ලා මුණ ගැහුණාට පස්සේ දැන් මේ ලංකාවේදී හමු වෙච්ච භික්ෂුණියක් ඒ විදිහට අර ස්වාමීන් වහන්සේට ආරංචි වුණා ඒ භික්ෂුණියක් දැන් ඉන්දියාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ භික්ෂුව සහ භික්ෂුණිය දෙන්නම දැන් ඉන්දියාවට ගිහිල්ලා ආරංචි වුණා මේ දැන් ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා ඉන්නවා කියලා. ඉතින් හොයාගෙන ගිහිල්ලා බලනකොට දැන් මුණ ගැහුණානේ ස්වාමීන් වහන්සේ. මුණ ගැහුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ මෑණියෝ අහනවා මේ දැන් දෙන්න කොහෙද කියලා දැන් අඳුන ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම අඳුන ගන්නකොට කොහොම හරි මේ දෙන්නට මතක් වුණා පුංචි කාලේ. පැවිදිච්ච පුංචි කාලේ පුංචි අවදියේදී පැවිදි වෙන්න කලින් නේ ස්වාමීන් වහන්සේ. පුංචි අවදියේදී මේ තමන් වතුර කලයක් අරගෙන යනකොට උණු වතුර ටිකක් අරගෙන යනකොට කැඳ ටිකක් වගේ මට මතක හැටියට අරගෙන යනකොට මේක උණු රස්නේනේ. ඒ රස්නේ නිසා අර පුංචි තැනැත්තිය දුන්නා ලේන්සුවක් තියාගන්න කියලා. එහෙමයි. අර රස්නේ අත පිච්චෙන නිසා ලේන්සුවක් තියාගන්න කියලා. ස්වාමීන් වහන්සේට. දැන් ඒක ඒ පුංචි කාලේ ඇතිවෙච්ච ඒ සහසම්බන්ධතාවයේ කොයිතරම් දුරද ගියාද කියලා කියනවා නම් අවුරුදු 60ක් දැන් අවුරුදු 60ක් වෙලත් මේ දෙන්නට අවුරුදු 60ක් වෙලත් ඒ දෙන්න එකතු වෙලා නැවත උපවැදී වීම දක්වා ඒ හිතේ ස්වභාවය බලපෑවුවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ. අර පොඩි සිද්ධිය ස්වාමීන් වහන්සේ. ඒතර බලන්න මේ කාමයේ කෙනෙක් කොච්චර මම ඒක කිව්ව සංසාරය ඇට මිදුණු දක්වාම කිඳා බහැලා තියෙනවා. මොන වෙලාවෙ ප්‍රකට වෙලා මොන විනාශය කරයිද කියලා දන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර අට්ටික සංඥාවේදී වුණත් ඒ භික්ෂුවට සිදුවෙච්ච සිදුවීම වුණත් අතීතයට ගමන් කරානේ. අර හිත අතීතයට ගමන් කිරීම කියලා කියන එක දැන් එතකොට අර ඇට අස්ති වල නෙවෙයි දැන් මේ රාගය තියෙන්නේ එතකොට. නේද? අස්ති වල නෙවෙයි මේ රාගය තිබුණේ හිතේ මේ රාගය තිබුණේ හිත ගියා අතීතයට. හිත ගිය නිසා ඒ අතීත සංකල්පෙම තිබුණා. අතීත සංකල්පය කියන්නේ කලින් කැමැත්තෙන් හිටියනේ නේද? ඒ කැමැත්තෙන් හිතපු සිත නැවත මේ තවත්වයටපත් වුණාට පස්සේ නැවත රාගී සිතක් පහළ වුණා. දැන් පටිච්චසමුපාදයේදී අපි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අර පූර්වාන්තය අපරාන්තය කියලා. එහෙමයි. නේද? හේතුඵල ධර්මයේ උනත් දැන් මේ හිතේ ස්වභාවයත්, කයේ ස්වභාවයත් මේ භෞතික සම්පත් හැම දෙයකමත් ස්වභාවය තමයි හේතුඵල ධර්මයට යටත්. එහෙමයි. නේද? හේතුවක් නිසා තමයි හට අරගෙන තියෙන්නේ, හේතුවක් නිසා තමයි පවතින්නේ, හේතුවක් නිසා තමයි නැති වෙන්නේ. එහෙමයි. ඒ ස්වභාවය තමයි පවතින. නමුත් අර පූර්වාන්තේ අපරාන්තේ අතීත ඊළඟට අනාගතය කියලා කියන ස්වභාවයට හිත දිව යන නිසා තමයි රාගසිත හෝ ද්වේෂසිත හෝ මෝහසිත හෝ අකුසසිත බලපවත්වන්නේ. ඒ පවතින්නේ. නේද?
ඒතර වර්තමානයේට හිත ඒ අර කියන්නේ ස්වාමීන් කියන අතීත සංඥාවක් එක තමයි අපි හැප්පෙන්නේ. හැප්පෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. කියන අතීතයේ අපිට කාමය උපදින්නට යම් දෙයක් හේතු වුණා නම් අපි ඒක හිතේ තියාගෙන සිහි කර කර ඉන්න එකක් තමයි තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඒක තමයි දුක් විඳින්නේ. දුක් විඳින්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතනවා දැන් මෙහෙම කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් වෙලාවට අපිට මුණ ගැහෙන අය නැත්නම් රාගසිතක් හෝ හටගත්තාම අපි කියනවානේ දැන් එකතු වෙන අයත් එක්ක අපි කියනවානේ මේ අපේ බැඳීම ගොඩක් වෙලාවට මේ සංසාරික එකක් කියලා. නේද? ඒ සංසාරික එකක් කියලා හිතන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒක හිතන ගමන් මේ සංසාරික සම්පූර්ණ මේ සංසාරික බැඳීම කියලා කියන එක අපි වර්තමානයේ නැති කරගන්න තත්ත්වයට පත් කරගන්න ඕන කියලා කියන තැනට එන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම. නේ ස්වාමීන් වහන්සේ. නැත්නම් තව තවත් අපි සරාගීව බැඳෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. නැත්නම් අතීතය ගැන හිතලා අතීතය ගැන අනේ අපි අතීතයේ මෙන්න මේ විදිහට හිටියා නේද කියලා නවත් අතීතෙටම බැඳිනවා. ඔයා මගේ සංසාරේ කවුරුම හරි වෙලා ඉඳද ඒකයි මට ඔයාගෙන මෙච්චරම බැඳීමක් ඇති වෙන්නේ කියලා ඒ වගේ කතාවල් කරන්න යනකොට සිහිය පිහිට ගත්තේ නැත්නම් ආයි සංසාරේට නෝ අහුවෙන්නේ. අහුවෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ඒත් එක්කම තමයි අපි දැන් සමහරලාට රාගසිතක් හටගත්තට පස්සේ ඊට පස්සේ දරුවෝ හැදෙනවා නේද? එහෙමයි. එතකොට අනාගතයට යනෝනේ ස්වාමීන් වහන්සේ ඊළඟට. එහෙමයි. නේද? දැන් සංසාර ගමන් කරන්නේත් එතකොට මේ බැඳීමත් එක්ක අනාගතේනේ දරුවෝ හටගන්නේ. ඉතින් එක දරුවෙක් හැදුනා, දෙන්නෙක් හැදුනා, තුන් දෙනෙක් හැදුනා. නේ ස්වාමීන් වහන්සේ. ඉදිරියට මේ ගමන් කරන්නේ එක ගෙයක් හදාගත්තා, ගෙවල් දෙක තුනක් හදාගත්තා, ව්‍යාපාර දිනු කරගත්තා. මේ විදිහට බලනකොට මේ සංසාරේ මේ ගමන් කරන්නේ අතීතයේ සහ අනාගතයට මේ හිත ගමන් කරන නිසා. පැහැදිලිවම. එහෙමයි. එහෙමයි. නැස එතකොට දැන් හිත ගැන නම් මෙහෙම කතා කරොත් අපිට හිත ගැන කතා කරන්න ස්වාමීන් වහන්සේ අපිට දින, දවස්, සති, මාස, අවුරුදු මදි. එහෙමයි. භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන්නෙම ස්වාමීන් වහන්සේ හිත ගැනනේ. එහෙම ස්වාමීන් වහන්සේ. හිතේ තියෙන කෙලෙසෙන බව ගැන, හිතේ තියෙන පහන් බව ගැන, හිතේ දුර්වර්ණ බව ගැන, බැබලීම ගැන, හිතේ පිරිහීම, හිතේ දියුණුව, නේ ස්වාමීන් වහන්සේ හිතේ හැකලීම, හිතේ විසිරීම. දැන් හිත ගැනම තමයි භාගතුන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කරලා තියෙන්නේ. හිත හදාගන්න ධර්මයක්. එහෙමයි. ඊට භාගතුන් වහන්සේගෙන් අහනවනේ දෙවි කෙනා මේ සංසාරයට වැටුනේ කවුද? එහෙමයි. මේ සංසාරයට වැටුනේ කවුද කියලා අහනවා. එහෙමයි. ඊට දෙවි කෙනා පිළිතුරු දෙනවා. භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා දෙවි කෙනාට සත්වයා තමයි සංසාරයට වැටුනේ. ඊට මේ සත්වයා කියන වචනේ මට මතකයි සත්ත්‍ය සූත්‍රයේදී. මේ සත්වයා කියලා කෙනෙකුට කියන්නේ දැන් අපි කියන ලෝක සත්වයා, බෝධි සත්වයා. එහෙම කියනවනේ. එතකොට සත්වයා කියන්නේ ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිත කියන අදහසෙන්. එහෙමයි. ඒතර සත්වයාට අයිති කරුණු පහක් තියෙනවා. ඒ තමයි රූප උපාදානස්කන්ධය. රූපයට බැඳිලා. එහෙමයි. වේදනා උපාදානස්කන්ධය වේදනාවට බැඳිලා. සංඥා උපාදානස්කන්ධයෙන් යුක්තයි. සංඥාවට බැඳිලා. සංස්කාර උපාදානස්කන්ධය සංස්කාර වලට බැඳිලා. විඥාන උපාදානස්කන්ධය විඥාණයට බැඳිලා. මේ පංච උපාදානස්කන්ධෙට බැඳිච්ච නිසා තමයි කියනවා සත්වයා කියලා කියන්නේ. එහෙමයි. ඒතර සංසාරයට වැටුනේ සත්වයා. එහෙමයි. ඒතර උපාදානස්කන්ධ පහක් තියෙනවා කියලා කියන අනිවාර්යෙන් සංසාරයට වැටෙනවා කියන එකමනේ ස්වාමීන් වහන්සේ. අපි ඒක කතා කරමු. ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තටම මේ ඇතුළාන්තයේ ඊටාම තවත් ගැඹුරු කතන්දරයක් මෙතන තියෙනවා. එහෙමයි. ඒකට හේතුව තමයි මේ දේවතාව අහනවනේ කවරෙක් සසරට පැමිණියේද කියන එක. බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථය ගැන කතා කරපු කෙනෙක් නෙවෙයි. එහෙම නැත්නම් ආත්මාර්ථය පිළිබඳව බුදුරජාණන් දේශනා කළේ නැහැ. ආත්මාර්ථකාමීත්වය කියලා කියන එක. ආත්මාර්ථකාමී. අර ඉංග්‍රීසියෙන් කියව selfish කියන එක. එහෙම සම්මත. ඒතර බුදුරජාණන් දේශනා කළේ මේ ජීවිතයේ අර්ථය ගැන නේද? එතකොට ආත්මාර්ථය ගැන කතා කළේ නැහැ. බුදුරජාණන් දේශනා කළේ ආත්ම අර්ථය ගැන. අත්ථාර්ථ පරාර්ථ. අන්න හරි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට මෙතින්දි තාන්න ඒක තමයි දේශනා කරන්නේ මේ විදිහට. දැන් කවරෙක් සසරට පැමිණියේදී කියලා කියනකොට දෙවියා ආත්ම සංඥාවෙන් ඉන්නේ. එහෙමයි. දෙවියා ආත්ම සංඥාවෙන් ඉන්නේ. පැහැදිලිවම. ඒ කියන්නේ මේ මම පැමිණියාද ඔබ පැමිණියාද කියලා කියන වගේ කාරණයක්. අර මුලින්ම අහපු ප්‍රශ්නේ වගේ. මේ සත්‍යය උපද්දන්නේ කවුද කියලා ඇහුවේ? ඒ වගේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ ආත්මාර්ථය කියලා කියන්නේ ආත්මාර්ථකාමීත්වයේ සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා මෙතෙන්දී ස්වාමීන් වහන්සේ අර අනාත්මක සංඥාව කියලා කියන එක ප්‍රකට කරන්න තමයි සත්වයා සසරට පැමිණියා කියලා කියන්නේ. එහෙමයි. ඒතකොට එතන එක්කෙනෙක් නෙවෙයි. එහෙමයි. ඒතකොට එක්කෙනෙක් පැහැදිලිවම. එහෙමයි. ඒතකොට එක්කෙනෙක් නෙවෙයි. ඒක තමයි ඊටම වැදගත් දේ. බුදුරජාණන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ
උපේක්ෂාවට අරගෙන එන්න හිත. ඒ කියන්නේ අනාත්මය ප්‍රකට කරන්න. අනාත්මය ප්‍රකට කරන්න. හිත උපේක්ෂාවටපත් කරලා අනාත්මය ප්‍රකට කරන තැන තමයි බුදුරජාණන් හැම වෙලාවෙම ගේන්නේ. දැන් ඇත්තට මෙතෙන්දි මේ කාරණය මේ දේවතාව අවබෝධ කරගත්තා නම් ස්වාමීන් වහන්සේ ඒකාන්ත වශයෙන් මේ දේවතාව සෝහන් ආදී මාර්ගඵලයකටපත් වෙනවමයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි නැති කරනවමයි. එහෙමයි. පැහැදිලිවම. එහෙමයි. ඉතින් දැන් මේ ගාථාවෙන් සම්පූර්ණ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා වෙනවනේ සම්මත. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද කියලා කියන එක අපිට මෙතනින් පැහැදිලි ආත්මාර්ථකාමීත්වයෙන් බැහැර වෙලා එහෙම නැත්නම් ආත්ම සංඥාවෙන් වැළකීලා අනාත්ම සංඥා උපදවා ගැනීම සඳහා තමයි බුදුරජාන්සේ මේ සත්‍යය සසරට පැමිණියා කියලා කියන එකෙන් දේශනා කළ තියෙන සම්බන්ධය. එහෙමයි. එතකොට දැන් අපිට ඊළඟට කතා කරන්න තිබෙනවා ඔහුට තිබෙන ලොකුම බිය කුමක්ද කියන කාරණේ. ඒක නම් මේ වචන දෙකකින් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එසසන්ස් දැන් ඊළඟ ධර්මදේශනාවට අපිට වෙලාව එළඹිලා තිබෙන නිසා අපි එළඹෙන සෙනසුරාදා ලබන සෙනසුරාදා මේ පිළිබඳව තවත් බොහෝ ධර්ම කාරණාත් කතා කරමු ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේදීත් අපගේ වැඩසටහනට වැඩම කොට වදාළ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප හැමදෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටද මහෝපාද්‍යයන් වහන්සේලාටද සමස්ත ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝ රත්නයේද අප හැමදෙනාගේම ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන රූපවාහිනී ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රේක්ෂක බෞද්ධ මේ ලක්වැසි ලෝවෙසි සියලු දෙනාටද ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ මාධ්‍ය සහෘදයන්ටත් ප්‍රධාන පාලක මැදිරියේ සියලුම අපේ තරුණ දරුවන්ටත් එමෙන්ම සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා. හැමත චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥා ලෝකයේ පහළ වේවා. හැමදෙනා සංසාර දුක්යන්ගෙන් අත් මිදේවා කියලා අපි ඔබෙන් සමුගන්නවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද